පුරුදු පරදා දුසිරිත් දුරලෝ චිත්ත ශක්තිය අඳුරින් එළියට අඳුරින් එළියට. අයිබුවන් සුබදැසුනක් දෑබර හිතවතුනේ. අර කතාවකට කියන්නේ නේද මේ ඕනෑම අඳුරු බලාකුලක රිදී රේඛාවක් තියෙනවා කියලා නේ. අර මේ ලෝකයේ මේ වටිනාකමින් ඉහළම මාණික්කයන් උපදමන්න එක එක පැතිවලට හැඩ රටාවලට කපන හැඩ තලවලට වඩා වැඩි ඔය මැණිකක් ඔය තරම් දිලිසෙන්න, ඔය තරම් අගයෙන් වැඩි වෙන්න, ඔය තරම් දීප්තිමත් වෙන්න මේ ලෝකේ ගත කරපු කාලය වෙච්ච මහන්සිය එහාට මෙහාට එහාට පෙරළුණු, දැවටුණු, සීරුණු, තැළුණු, වැටුණු අවස්ථාවන් ගණන ඊට වඩා වැඩි. මැණිකක් හම්බ වෙන එක බොහොම දුර්ලභ දෙයක් වුණාට හමු වුණු මැණිකක වටිනාකම වැඩි කරන්න, දීප්තිය වැඩි කරන්න උපදමනකොට අපි කොයිතරම්නම් ඒක වටේට හැඩ රටා හැඩ තල කපනවද නේ? ඒ හැඩ තල ප්‍රමාණයට වඩා වැඩි ඒ මැණික දිලිසෙන්න ගත වෙච්ච කාලය, ගත වෙච්ච මහන්සිය, වෙච්ච පරිශ්‍රමය. චිත්‍රපටයක් හදනකොට ඒ චිත්‍රපටයේ තියෙන ලස්සන, ඒ චිත්‍රපටිය රස විඳපු net hit ගණනට වඩා හුඟක් වැඩි ඒ ලස්සන නිර්මාණය එළි දකින්න වින්ද මහන්සිය, හෙළපු කඳුළු දහදිය ප්‍රමාණය. දැන් හිතවතුනි මේ ලෝකයේ ආලෝකමත් ජීවිත හැම එකකම පසුපස තියෙනවා අඳුරු කළුවර කතාවක්. ඒ අඳුර, ඒ කළුවර පළවා හරින්න ලෝකේ තියෙන මේ මොනතරම් සුවිශාල වුණත් මේ ලෝකේ තියෙන බලවේග ඒ අඳුරට එරෙහිව රොද බැඳෙන, පෙළ ගැහෙන තමන්ගේ හිත තරම් ලොකු අවියක් වෙන්නේ නැහැ තමන්ට ජීවිතේ ගොඩ දාගන්න. මං හරි නේද? නිකමට හිතලා බලන්න මං කියපු කතාව ඔබේ ජීවිතයට ආදේශ කරගෙන හිතාගන්න උත්සාහ කරන්න. ආලෝකයක් කියලා පෙනෙන්නෙත් අඳුර නිසා. අපි අදත් මේ අඳුරු ගුහාවේ, අඳුරු මැදිරියේ ඉඳන් ආලෝකමත් වෙච්ච ජීවිතයක අඳුරු යටගියාව පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරන්න සූදානම්. ඒ වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි දයාබර හිතවතුනි. මේ ලෝකය ආලෝකමත් වෙන තැනක් වෙන්නේ ඇත්තටම අපි වඳින පුදන සූර්යාලෝකය නිසාම නෙමෙයි. ඔබේ හිත් දීප්තිමත් වෙන තරමට, ඔබේ හිත් පිරිසිදු වෙන තරමට, ඔබේ හිත, ඔබේ හිස සිහිබුද්ධියෙන් පෙරෙන තරමට මේ ලෝකේ සුපැහැදිලි තැනක්, මේ ලෝකේ ආලෝකමත් තැනක් බවට පත්වේවි. කවදා හරි දවසක අපි සදහඬම දෙනෙත් පියාගෙන මේ ලෝකෙන් සමුගන්න දවසට නිකමට හිතන්න, ඔබේ දුව පුතා ඉතුරු වෙන මේ ලෝකේ තනිකර අඳුරෙන් වැහිච්ච ලෝකයක් වුණොත් අපි අපිට සාප කරගනී. අපි ඉතුරු කළේ මෙහෙම ලෝකයක්ද කියලා නේද? හැබැයි අපිට පුළුවන් අපි මැරෙන මොහොත දක්වා ගත කරන හැම තත්පරයක්ම, හැම මොහොතක්ම මේ ලෝකයේ අඳුරෙන් බේරගන්න. මද්ද්‍රව්‍ය පළවා හරින්න, මද්ද්‍රව්‍යයට එරෙහි වෙන්න ඔබට මට තියෙන යුතුයකම එක වචනයකින් වෙන්න පුළුවන්, එක දවසකින් වෙන්න පුළුවන්. ඒ යුතුයකම ඉටු කරමු. අපිට නිදහසේ දෙනෙත් පියාගන්න පුළුවන්කම ලැබේවි. මගේ දුව, මගේ පුතා
ආලෝකමත් ලෝකයක හිමිකරුවන් බවට පත් කරන්නට මට වාසනාව තිබුණා කියලා. ඒ සඳහා හොඳම උදාහරණය ජීවමාන හොඳම උදාහරණය පූජ්‍යපාද කුප්පියාවත්තේ බෝධානන්ද නායක ස්වාමින් වහන්සේ මිතුරු ආයතනය හරහා මෙවන් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා වගේම මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජීවිතවලට ආලෝකය ලබා දෙන්න උන්වහන්සේ දරන ප්‍රයත්නය අප්‍රතිහත ධෛර්යය වෙනුවෙන් අපි අපේ නමස්කාර පූර්වක ස්තුතිය මේ වැඩසටහන ආරම්භයේදීම පිරිනමන්න ඕනේ. ඒ වගේම සුපුරුදු පරිදි අපි ඔබටත් ආරාධනා කරනවා දයාබර හිතවතුනි ඔබේ ජීවිතයටත් මේ මද්ද්‍රව්‍ය කියන අඳුරු සේයාවන් වැටිලා තියෙනවා නම් ඔබට ඉන් මිදෙන්නට අවශ්‍යතාවය තියෙන කෙනෙක් නම් ඔබට පුළුවන් අඳුරෙන් එළියට වැඩසටහන අමතලා ඒ පිළිබඳව පිහිට සරණ උපදේශනය ලබා ගන්න. ඒ වෙනුවෙන් දුරකථන අංකය 0115 75 22 22 0115 75 22 දුර ඇමතුම් අංකයට ඇමතුමක් ලබා දෙන්න. එහෙම නැත්නම් SMS පණිවිඩයක් නැත්නම් WhatsApp පණිවිඩයක් අපිට යොමු කරන්න පුළුවන්. ඒ සඳහා අංකය ලියා ගන්න 0715 233 333 0715 233 333 ඔබ වෙන්න පුළුවන්. ඔබේ සැමියා බිරිඳ වෙන්න පුළුවන්, ඔබේ අසල්වැසියෙක් වෙන්න පුළුවන්, ඔබේ දරු දැරියන් වෙන්න පුළුවන්, ඔබේ හිතමිතුරෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්. ඔබේ ජීවිතයේ ඒ යම් කොටසක් ආවරණය කරන ඔබ එක ජීවිතේ බෙදා ගන්න කෙනෙක් මද්ද්‍රව්‍යෙන් මුදවා ගන්න ඔබට පුළුවන් ඒ ඇමතුම් අංක සඳහා ඇමතුමක් ලබා දීලා ඒ සඳහා අවශ්‍ය පිළියම පිළිසරණ අඳුරෙන් එළියට වැඩසටහන හරහා ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ වෙනුවෙන් මිතුරු ආයතනය සම්බන්ධීකරණය කර දෙන්න ඔබට ඔබේ ජීවිතය අඳුරෙන් ආලෝකය කරා පරිවර්තනය කරන්න. හරි. එහෙමනම් අපි සූදානම් අද දවසේ අපේ සාකච්ඡාව ආරම්භ කරන්න. අපි අද දවසේ ආරාධනා කළ සම්පත්දායකයා අපි අද හඳුන්වන නම සංජීව. සංජීව අයබෝවන්. අයබෝවන්. සුබෝදෑසනක්. සුබෝදෑසන. සංජීව මේ දැන් මෙතන වැඩසටහනේ මයික්‍රොෆෝනය සහ කැමරාව ක්‍රියාත්මක වෙන්න කලින් අපි දෙන්න කතා කර හිටියේ ඔබ සේවය කරපු ආරෝග්‍ය ශාලාව රෝහලේ නම කියනවද නැද්ද කියලා. නේ අපි දෙන්න අන්තිමට තීරණය කළා නම කියන්නේ නැහැ කියලා. නේද? මොකද දයාබර හිතවතුනි අද සාකච්ඡාව පටන් ගන්න අපිට සිද්ධ වෙන්නේ ලංකාවේ බොහොම ප්‍රසිද්ධ රජයත් පෞද්ගලික අංශයත් සමදායකත්වයෙන් ක්‍රියාත්මක වෙන බොහෝ දෙනෙක් අදටත් මේ අපි කතා කරන මොහොත වෙනකොටත් ප්‍රතිකාර ලබන දෙවිනේ ප්‍රසිද්ධ රෝහලක් සම්බන්ධව රෝහලක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. එහින්ද අපි එතනින් කතා පටන් ගමු. සංජීව මට මුලින්ම කියන්න මොකද්ද මේ රෝහලේ ඔබට තිබුණු කාර්යභාරය? ඔබ කරපු බාරදූර කාර්ය මං නිවැරදි නම් මේක වෛද්‍යවරයෙකුගේ කාර්යභාරයට පමණයි දෙවනි වෙන්නේ. ඔබෙන් යන්තමක කෙස් ගහක හෝ අත්වැරද්දකින් පුළුවන් ජීවිතයක පැවැත්ම හෝ අවසානයේ තීරණය වෙන්න මම මුලින්ම දැනගන්න කැමතියි ඔබ කවුරු විදිහටද මේ රෝහලේ වැඩ කළේ? මොකද්ද ඔබට තිබුණු කාර්යභාරය? මම රෝහලේ වැඩ කරේ හදවත් සත්කම් කරන ශල්‍යාගාරයේ. ඒක මට තිබුණු කොටස වන්නේ අපි නිර්වින්දනය කරන ඩොක්ටර්ස්ලා ඉන්නවනේ. ඒගාලගේ මැෂින් එකක් මැෂින්ස් තියෙනවා. ඒක තමයි මම බලාගන්න හිටියේ. අර ඔක්සිජන් ප්‍රමාණය ඒ රෝගියාට ලැබෙන්න ඕන ඒ දේවල් පාලනය කරන මැෂින් පිළිබඳව තමයි මම කටයුතු කරමින් හිටියේ. මං කිව්වා හරිය නේද දයාබර හිතවතුනි? ඒ කාර්යභාරය අතිශය සුවිශාල වගකීම් සහගත කාර්යභාරයක්. මම හිතන්නේ කාර්යභාරය අපේ සංජීවත් ඒ කාර්ය මණ්ඩලයේ අනික් අයවත් මම හිතන්නේ කිසි විදිහකින් ඒ කාර්යභාරය මගහැරලා කටයුතු කරලා තියෙනවා කියලා. හැබැයි නිර්වින්දනයට අදාළ තාක්ෂණවේදී වෘත්තියක රෝහලක ශල්‍යාගාරයක එතනින් එහාට හදවතට සම්බන්ධ සැත්කම් කරන ශල්‍යාගාරයක මේ රැකියාවේ නිරත වෙලා ඉන්න අතරතුරේදී ඔබව නිර්වින්දනය කරන්න පුළුවන් ආකාරයේ මද්ද්‍රව්‍යයක් අරගෙන එනවා ඔබේ මිතුරෙක්. ඔව්. කවුද මේ මිතුරා? කොහොමද ඔහු හමු වෙන්නේ? මොනවද ඔහු අරගෙන එන්නේ?
කෙලවරකින්දල මං කැමති මේ කතාව දැනගන්න. ඇත්තරම ශල්්‍යාගාරය සේවය කර ඉන්න කාලය තුළ ඉතින් එයා අපේ අපවිත්ත වුණු ඇඳුම් සෝදනය අපේ ලොන්ඩිය කියලා කියන්න අපි ඒක තමයි ඔහු සේවය ගන්න ඔහු වනාත මුල්ල ප්‍රදේශය තමයි ජීවත්තෙන් ඉතින් සුලෝ කියල තම අපි ඔහුට කියන්නේ අන්වර්ථනාමයකින් අපි ඔහු කතා කරන්නේ ඉතින් එයා තමයි මට මුලින්ම ඔය අයිස් කියන මද්‍රව්‍ය ලබා දෙන්න ඉතින් පොඩ්ඩක් මුල්ම එක මුලින්ම අපි දාහක් තමයි වෙන්නේ එක කෑල්ලක් කියලා අපි කියන්න ඉතින් අයිස් ඒක මට දෙනවා මුලින්ම ඒකත් මුදල් එපා කියලා දෙන්නේ මට මේක පාවිච්චි කරලා බලලා මට පස්සේ මුදල් දෙන්න කියලා එහෙම තමයි දෙන්නේ ඉතින් මම ඊට පස්සේ ඒක පාවිච්චි කරලා බලනවා ඉතින් එයින් පස්සේ මම දින දෙක තුනක් ඔහුගෙන් මුදල් දීලා මද්‍රව්‍ය ලබාගෙන මම ඉතින් ඊට පස්සේ මම මේ මද්‍රව්‍යට ඇත්තටම ඇබ්බැහි වෙනවා මට මුලින් මම යාළුවොත් සමග ඒ පුද්ගලයා සමගත් මම පානය කරලා තියෙනවා ඒ මට ලබා දෙන සුලෝ කියන ඉතින් එයා එක්කත් පාවිච්චි කරලා දෙනවා ඊට පස්සේ ටික ටික මුදල් තියෙන හැටියට මම යාළුවොත් එක්කත් යාළුවන්ගේ මුදලුත් එකතු කරගෙන මගේ මුදලුත් දාලා අපි අයිස් මද්‍රව්‍ය පාවිච්චි කරනවා ඉතින් ඊන්පසු ටික ටික මුදල් ප්‍රශ්න ඇති වෙන්න යනවා ඉතින් කියන්නේ ලැබෙන වටුප මත මදි වෙනවා මද්‍රව්‍යට ඇබ්බැහි වෙලා තිබ්බ නිසා ඉතින් මේ මද්‍රව්‍ය මට හැමදාම රැට රාත්‍රියට පාවිච්චි කරන්න අර නිකන් ලෙඩක් ඇදුනම බෙහෙත් ඕන වෙනවා වගේ මට නිකන් ඒක නිතරම අවශ්‍ය වුණා ඉතින් ඒකත් එක්කම මට අර යාළුවොත් එක්ක ඒක පාවිච්චි කරන්න බැරි තත්ත්වයට ආවා මම ඊට පස්සේ තනියම කොහොම හරි මගේ වැටුප මදි වෙනවා ටික ටික වැටුප මදි වුණාම මම කරන්නේ යාළුවන්ට කෝල් කරලා මචං රුපියල් 1000ක් දීපන් මෙහෙමයි මම පඩි ගත්තම දෙන්නම් මෙහෙමයි කියලා පුළුවන් හැම කෙනෙක්ගෙම මුදල් ණයට ඉල්ලන්න මට සිද්ධ වුණා අර මද්‍රව්‍ය මට නිතරම හැමදාම අවශ්‍ය නිසා. ඉතින් ඒ වගේ අසීරු තත්ත්වයකට මං ඇද වැටෙනවා ඉතින් මේ අයිස් කියන මද්‍රව්‍ය නිසා. ඒ කියන්නේ අයිස් වලට නැතුවම බැරි තත්ත්වයටපත් වුණා. සංජීව දැන් මේ සුලෝ එක්කලා ඔබේ හිතවත්කම පටන් ගන්නේ අයිස් වලින් නෙමෙයිනේ. ඔබ මම හිතන්නේ රෝහලේ සේවයට යන කාලේ ඉඳලම සුලෝ එක්කලා සෙට් වීම ඕන තරම් තිබිලා තියෙනවා. මොකද්ද මේ ඉතිහාසය? කවුද ඔහු කොහොම කෙනෙක්ද? ඔහු ඇවිල්ලා අවුරුදු 20ක වගේ තරුණයෙක් ඔහු වනාත මුල්ල ප්‍රදේශයේ තමයි. ඒ කියන්නේ ඔබට වඩා අඩු වයසේ බාලයි. වඩා බාලයි වයසෙන් අඩුයි. ඉතින් අපි දෙන්න හමු වෙනවා නිතරම එළියේදී හමු වෙනවා. ඉතින් මගේ යාළුවෙක් ඉතින් ඒ මාර්ගෙන් තමයි මට ඔහු හමු වෙන්නේ. ඉතින් මම වනාත මුල්ලට ගිහිල්ලා අපි දෙන්න KG කියන මද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඉතින් සමහර වෙලාවට සෙට් වෙලා ඉරිද දවසට වගේ ඉරිද දවසේ අපිට නිවාඩු. ඉතින් ඒ දවසට අපි සෙට් වෙලා මද්‍රව්‍ය කියන්නේ මත් පැන් පානය කරනවා. ඉතින් එහෙම තමයි මුලින් අපි සම්බන්ධ වෙලා හිටියේ. එයත් ඔය අයිස් කියන මද්‍රව්‍ය මුලින්ම පාවිච්චි කරලා තිබුණ නැහැ. ඔය KG කියන මද්‍රව්‍යයයි මත් පැන් තමයි පානය කරේ. ඊට පස්සේ ඔය අයිස් කියන මද්‍රව්‍ය ආවම මෙයාට හිතිලා තියෙනවා කොහොම හරි මේක විකුණන්න. ඒ හරිය වනාත මුල්ල ප්‍රදේශයේ ටික ගොඩක් ජනාකීර්ණයිනේ. ඉතින් ගොඩක් කොල්ලෝ ඉන්නවා තරුණ පිරිස ඉන්නවා. ඉතින් ඒක අය නිතරම ওই දේවල් වලට හැබැයි වෙනවා. එයා දැකලා තියෙන. ඉතින් ඒක නිසා මාවත් ඒ දෙයට ඉතින් එයා ඇදගත්ත. එයා විකුණන ගම මටත් මද්‍රව්‍ය දුන්නා. ඉතින් එයා මුලින් පාවිච්චි කරලා බලන්න කියලා. ඉතින් ඒ දුන්න එක එහෙම දිගටම මගේ ජීවිතේ අගාධයට වැටෙන තරමටම එදා තමයි ඉතින් මාව පත් වුණ දවස. මං කෙලින් ප්‍රශ්නයක් අහන්නද? මට අවංක උත්තරයක් දෙනවද සංජීව? සුලෝ මේ රෝහල ඇතුලේ මද්‍රව්‍ය ඩීල් කාරයෙක් ජාවාරම්කාරයෙක් විදිහට කටයුතු කළාද නැද්ද? ඔව් ඇත්තටම එහෙම තමයි. ඉතින් මම එක ඔහුගේ පාරිභෝගිකයෙක් ඒ වගේ තව ගොඩක් අයට එයා මේ මද්‍රව්‍ය දෙනවා. ඉතින් ඒවා දෙනවා. එතකොට KG කියන මද්‍රව්‍ය ඔහු ගෙනල්ලා දෙනවා. ඉතින් ඒ කියන්නේ ඔව් උදේ එද්දි ඔය KG සහ අයිස් කියන මද්‍රව්‍ය අරගෙන තමයි හොස්පිටල් එකට එන්නේ. ඉතින් අර පිරිසක් ඉන්නවා හැබැයි වෙච්ච මං වගේ තව හැබැයි වෙච්ච දෙතුන් දෙනෙක් හිටියා. එයාලත් ගන්නවා. එතකොට අයිස් බොන්න නැති KG විතරක් බොන අයත් ඇවිල්ලා ඉතින් ඔහුගෙන් කියන්නේ ඔහු තමයි මුළු හොස්පිටල් එකේ අපේ ස්ටාෆ් එකටම ඉතින් ඔය දේවල් බෙදා හරින කෙනා. ඔහු තාම අදාළ රෝහලේ සේවයේ නියුතු වෙලා ඉන්නවද? දැනට නම් නැහැ. සේවයෙන් ඉවත් කරා එයාගේ ওই ප්‍රශ්නයක් හින්දා. මොකද දෑබර හේතුවතුනි මේ රෝහලේ නම හෙලි කරන්න නොකරන්නත් එක හේතුවක් තමයි ඒක. දැන් අපිට මතකයි ඉතිහාසයේ සමහර ප්‍රභූවරුන් එහෙම ඔය ඉස්පිරිතාලේ ප්‍රතිකාර ලබා ගන්න ඇවිල්ලා සංජීව මතක ඇති සමහර ප්‍රභූන්ට එහෙම මේ තමන් කරපු කියපු දේවල් අමතක වෙලා එළියට ආවා මේ මෙතනින් ප්‍රතිකාර ලබාගෙන. ඉතින් ඒක හින්දා සමහර විට මේ ඔබට හිතෙන්න පුළුවන් මේ රෝහලේ එහෙම සේවකයෝද වැඩ කරන්න කියලා. හැබැයි වැඩි කාලයක් යන්න උන්නේ නැහැ. ඔබට
වැඩතහනමට ඔබ ලක්වුණා මේ රෝහලේ. ඒ ඔබේ ක්‍රියාකලාපය පිළිබඳව සැක කරපු වෛද්‍යවරුන් නිසා මොකද්ද මේ සිදුවීම? ඔබ ඇයි වැඩතහනමට ලක් වෙන්නේ? වැඩතහනමට ලක් වෙන්නේ ඇයි? අයිස් නිසා. ඒක හරි. හැබැයි ඒක කොහොමද වෛද්‍යවරුන්ට දැනෙන්න පටන් ගත්තේ? මොනවද ඔබට තිබුණු වෙනස්කම් ඔබේ හැසිරීමේ? ඇත්තටම කියනවා නම් මම ටිකක් ඇත්තටම අලස වුණා. ඒ කියන්නේ වැඩට අලස වුණා. මම නිතරම බලන්නේ අයිනකට වෙලා මගේ දුරකථනය තමයි ගොඩක්ම මගේ ළඟින් තිබ්බේ. මම නිතරම බලන්නේ දුරකථනය පාවිච්චි කරමින් ඔහෙ නිකන් කාලය නිකම්ම ගෙවා දමන්න. අර මුලින් තිබ්බ මගේ උනන්දුව වැඩවලට තිබ්බ අර කැපවීම උදේ මෙනවා මං ඔය අයිස් පාවිච්චි කරන්නේ නැති දවස්වල මම උදේම වැඩට යනවා, නියමිත වෙලාවට යනවා. එතකොට අනිත් අයත් එක්ක සුවදව කතා බහ කරලා හොඳින් මේ වැඩ කටයුතු කරගෙන ගියා. ඉතින් එකපාරටම ඒ දේවල් නැවතින්න ගත්තා. ඒ වගේම මගේ පෙනුමත්, ඒ කියන්නේ මගේ බාහිර පෙනුම ඇත්තටම මගේ මූණ අඳුරු පැහැයක් ගත්තා, කළු වෙන්න ගත්තා. ඒ වගේම මගේ මේ කම්බුල් ප්‍රදේශය ඒවා අර ඇතුළට කිඳා බෑලා වගේ අර අපි කියන්නේ හකු කියලා හකු දෙක බැහැලා වගේ තිබ්බා. ඒ වගේම මගේ සිරුරත් ගොඩක් කෙට්ටුණා. ඉතින් ඒ වගේ දේවල් නිසා තමයි ඔවුන්ට මගේ වෙනස තේරුණේ. ඒ වගේම මම අර කෙනෙකුට දිය යුතු අර ගෞරවයේ ડોක්ටර්ස්ලා එක්ක මම කලින් හිටපු කතා බහ කරපු විදිය මගේ කතා විලාසයේ සිට මගේ සියලුම දේවල් මේ මද්ද්‍රව්‍ය නිසා ගොඩක්ම වෙනස් වීමකට භාජන වුණා. ඉතින් මගේ වැඩතහනම් ලිපියෙත් තිබුණේ අස්වාභාවික හැසිරීමක් නිසා තමයි මාව පරීක්ෂණයකට භාජනය කරේ කියලා. එතකොට ડોක්ටර්ස්ලා ඒ වෙනුවෙන් ගත ක්‍රියාමාර්ගය මොකද්ද? ක්‍රියාමාර්ගය කියන්නේ එයාලා දැනුවත් කරා පාලන මණ්ඩලය දැනුවත් කළා. අපේ සුපර්වයිසර් කෙනෙක් ඉන්නවා. එයා ඇවිල්ලා මාව එතනින් එළියට අරගෙන ගිහිල්ලා මගේ යූරින් ටෙස්ට් එකක් කරලා බලනවා. ඉතින් ඒක මුත්‍රා පරීක්ෂාවක් සිදු කරලා බලනවා. මම මද්ද්‍රව්‍ය පානය කර තියනවාද කියලා. ඉතින් මම එදින උදෙත් මද්ද්‍රව්‍ය පානය කරලා තමයි හිටියේ. මම අර KG කියන මද්ද්‍රව්‍ය පානය කරලා හිටියේ. මේ ඒක නිසා ඒක පොසිටිව් වුණා. මර්ජුවානා කියන සංඝටකය පොසිටිව් වුණා. ඊට පස්සේ තමයි මම මාව වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩතහනමකට ලක් කරේ. සංජීව දැන් ඔබට වයස කීයද? මට දැන් වයස අවුරුදු 26ක් වෙනවා. එතකොට මේ වැඩතහනමට ලක් වෙනකොට ඔබට වයස කීයද? වැඩතහනමට ලක් වෙනකොට මට අවුරුදු 23ක් 24ක් වගේ. හරි. එතකොට ඔබට මේ රෝහලේ රැකියාව ලැබෙනකොට ඔබට වයස කීයද? ඒතර 20ක් වගේ. 20ක් වගේ. හොඳයි. මම දැන් දැනගන්න කැමතියි ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක්. ඔබ කවුද? ඔබ කොහෙද? පාසල් ගියේ කොහෙද? මොනවද? කවුද ඇසුරු කළේ? මොනවද ඔබේ විශේෂ දක්ෂතා? මේක පිළිබඳව මම දැනගන්න කැමතියි. ඔව් ඇත්තටම මම මාතර ප්‍රදේශයේ තමයි උපත ලබන්නේ. ඉතින් මම අපේ පවුලේ මමයි මගේ නංගි අම්මයි තාත්තයි අපි 4 දෙනා තමයි ජීවත් වෙන්නේ. දැනට නම් නංගි විවාහ වෙලා වෙනම ඉන්නේ. මම මාතර ප්‍රදේශයේ පාසලක තමයි උසස් අධ්‍යාපනය දක්වා හදාරන්නේ. ඉතින් මම O level A3යි B3යි C2යි S1ක් ප්‍රමාණයක් ගන්නවා. ඊට පස්සේ මම A level සඳහා ක්ලාසස් යන්න ගියාම තමයි චුට්ටක් ආපහු නැවත ජීවිතේ පොඩ්ඩක් වෙනස් වීමක් වුණේ. මම මත්පැන් කියන පානය කරන්න මුලින්ම හුරුුණේ අපේ උසස් පෙළ අධ්‍යාපනයට යොමු වෙද්දී. ඔව් මම හිතන්නේ ඔබ හොඳ තැනකට ආවේ. දාබර හිතවතුනි දැන් මේ සංජීව පාසල් අධ්‍යාපනය සාමාන්‍ය පෙළ දක්වා හදාරන කොට පාසලේ දීප්තිමත් ශිෂ්‍යයෙක්. මං හරිනේ සංජීව? පාසලේ සංජීවට නරකක් කියන කොල්ලොත් නැහැ, ගුරුවරුත් නැහැ. යහපත් කෙනෙක් විදියට දකින්නේ. අධ්‍යාපන කටයුතු ඉතා හොඳින් අකුරට ඉටු කරන කෙනෙක්. හැබැයි උසස් පෙළ විභාගය වෙනුවෙන් පන්ති යන්න පටන් ගැනීමත් එක්කලා තමයි මේ තත්ත්වය ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තේ. අර කතරගම ට්‍රිප් එක දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ මේ වන්දනා ගමනක් යනකොට පේ වෙලා යන්න ඕනේ. විශේෂයෙන්ම කතරගම දෙයි හාමුදුරුවන් වඳින්න යනකොට යන්න ඕනේ කොයි විදිහටද කියන එක අපි දන්නවා. අපි අපේ චාරිත්‍ර වාරිත්‍රවල අපි ඉගෙනගෙන තියෙනවා. අපේ අම්මලා තාත්තලා අපේ පරම්පරාවෙන් අපිට එහෙම උගන්වලා තියෙනවා. හැබැයි සංජීව මේ වන්දනා ගමනට සහභාගී වුණේ ටිකක් වෙනස් විදිහට. මම කැමතියි මේ වන්දනා ගමන ගැන තොරතුරු දැනගන්න. ඔව් වන්දනා ගමන ඇත්තරම මම උසස් පෙළට පන්ති යන පටන් ගත්ත කාලේ තමයි මගේ ගමේ යහළුවෝ ඉස්කෝලේ යහළුවෝ නෙමෙයි අපේ මං ජීවත් වෙන නිවස යාබද සියලුම දෙනා කොල්ලෝ ටික තමයි. ඉතින් අපි යන්න ගියේ අපි 10ක් විතර කතරගම වන්දනාව යන්න තමයි අපි ඩීමෝ බට්ටෙක් තිබුණා අපේ අයියා කෙනෙක්ගේ. ඒකට අපි සල්ලි එකතු කරගෙන ගෙවල් වලින් ඉතින් ආකමැත්තක් දැක්ුවේ නැහැ ගෙවල් වලින්. ඉතින් අපි හොරාට තමයි අපි අරක්කු බෝතල් 2ක් ගත්තා මත්පැන්.
අරගෙන දැන් අපි ගියා වන්දනා කරන්න යද්දී අපි බිව්වේ නැහැ ඇත්තටම අර කිව්වාගේ අපි පේ වෙලා ඒ විදියට ගියා ඊට පස්සේ එනකොට රෑ බෝ වෙලා ඊට පස්සේ අපි නැවතුවා එන ගමන් අතරමඟ තියෙන ඔය හම්බන්තොටාරිය තියෙනවනේ පොඩි වන ලෑබක් වගේ ප්‍රදේශයක ටිකක් එලි පෙහෙලි කරලා තිබ්බ තැනක නැවතිලා අපිට ගොඩක් බොන්න බෑ අපි වයිසින් බොඩි ඉතින් මම බීලා තිබුණෙත් නැහැ මගේ ප්‍රථම මත්පැන් අත්දැකීම එදා තමයි උනේ ඉතින් අපි 5 දෙනෙක් එක බෝතලේ බැගින් දෙවිලක් වෙන් වෙලා අපි ඉතින් බොන්න පටන් ගත්තා ඉතින් ඒක තමයි මගේ ජීවිතේ මුලින්ම මම මත්පැන් පානය කරපු දවස. ඒ කියන්නේ මම හරිනම් එතකොට ඔබ සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළ අධ්‍යයන කටයුතු පටන් ගත්ත අලුතමනේ. පටන් ගත්ත අලුත. සමහර විට ඒ කියන්නේ ඔබ අවුරුදු 17ක විතර 16ක 17ක විතර හිරිමල් තාරුණ්‍යයේ හිටපු කෙනෙක් සංජීව. හැබැයි එතනින් එහාට ඔබ ඔය රෝහලේදී අයිස් මුණ ගැහෙන්න කලින් තව දුම් වැටි ගංජා වගේ මද්ද්‍රව්‍ය වලට හුරු වෙනවා. මේ තත්ත්වය කොහොමද එන්නේ ඔබට කවුරු හරි අඳුන්වා දුන්න කෙනෙක් ඉන්නවද මේක කොහොමද මේ තත්ත්වය ඇති වෙන්නේ? ඔව් ඇත්තටම කියනවා නම් මම එදා මත්පැන් පානය කිරීමෙන් පසු අපි එනවා. ඉතින් ඊට පස්සේ මගේ ඉස්කෝලේ මිතුරෙක් ඉන්නවා. ඒ මිතුරා තමයි මුලින්ම මට කේජි නෙමෙයි ගංජා කියන මද්ද්‍රව්‍ය ඒ දවස්වල අපි පාවිච්චි කරනකොට තිබ්බේ ගංජා කියන මද්ද්‍රව්‍ය ගෙනාවා. ඒක එයාගේ ගෙදර ළඟ ඉන්නවා අයියා කෙනෙක්. එයා ගංජා කියන මද්ද්‍රව්‍ය විකුණනවා. බිස්නස් කරනවා. එයා හංගනවා එක තැනක පොලිසියෙන් බේරෙන්න ඕන නිසා පරිසරයේ තැනක හංගනවා. ඉතින් එයා එතනින් තමයි හොරාට ඒ හංගල තියෙන තැනකින් ගංජා ටික අහුරක් කොලයක දාගෙන තමයි එන්නේ. ඇවිල්ලා තමයි අපි දෙන්න මුලින්ම අපි දෙන්න තමයි මමයි මගේ හොඳම යාළුවයි තමයි අපි දෙන්න තමයි මුලින්ම මේ දේවල් පාවිච්චි කරන්නේ. ඒකත් ටික කාලයක් අපි දිගට ඒකටත් අබ්බැහි වුණා. ඔබට හිතෙන්නේ නැද්ද සංජීව? සාමාන්‍ය පෙළ දක්වාම අධ්‍යාපනයත් ඉතා හොඳින් කරපු ඊට පස්සේ පාසලේ එක පැත්තකින් හොඳින් දීප්තිමත්ව හිටපු මේ සංජීව නැමැති ශිෂ්‍යයා උසස් පෙළ දෙපාරක්ම අසමත් වෙනවා. ඔව්. ඒකට හේතු වෙන්නේ නැත්තේ මේ මද්ද්‍රව්‍ය කියලා ඔබට හිතෙන්නේ නැද්ද? ඔව් අනිවාර්යෙන් මේක තමයි මූලිකම හේතුව. මම සාමාන්‍ය පෙළ හොඳ රිසල්ට් එකක් ගන්නවා. ඉතින් මම උසස් පෙළ ගණිතාංශයෙන් තමයි මුහුණ දෙන්න සූදානමින් ක්ලාසස් ගියේ. ඉතින් ඔය අර හොඳම යාළුවා ගෙනාපු ඒ ගංජා අහුර තමයි ඉතින් මගේ ජීවිතේ ඇත්තට මගේ උසස් පෙළ අධ්‍යාපනයේ කඩා වැටෙන්න මූලික හේතු වුණේ. ඉතින් දිගට අපි බස් එකේ තමයි යන්නේ ක්ලාසස් යනකොට ඔය බස් එක තව කොන්දොස්තර කෙනෙකුත් මට සෙට් වුණා ඔය ගංජා පාවිච්චි කරන. ඉතින් එයාත් එක්කත් පාවිච්චි කරනවා. මුලින්ම අපි ඊට පස්සේ ක්ලාසස් යන්නේ නැහැ. ක්ලාසස් කට් කරනවා. මුල් සතියේ විතරයි යන්නේ. ඊළඟ සතියේ ක්ලාස් පීසස් ටික එකතු කරලා මත්පැන් බොනවා. ඊට පස්සේ අර කොන්දොස්තර ඒ බස් එකේ යා ගේනවා අපිට. එයා විකුණනවා ගෙනල්ලා අපි එයාගේ අතනුත් මිලදී ගන්නවා ගංජා. ඉතින් අර මගේ හොඳම යාළුවා අපිට යාළුවෝ සෙට් එකක් හැදුනා. ඉතින් ඔය ගංජා වලට කැමති ඒ සෙට් එක එක්ක මගේ උසස් පෙළ අධ්‍යාපනයේ ඉතින් කඩා වැටෙන ක්ලාසස් ගියේ නැහැ. පොතපතකට උනන්දුවක් දැක්ුවේ නැහැ. අර තිබුණේ යාළුවෝ එක්ක සෙට් වෙලා අර ෆන් එකක් ගන්න තමයි. ඉතින් ඇත්තටම ඒක තරුණ කාලේ අපරාධ මට නැති වෙලා ගියා. ඉතින් ඔය මද්ද්‍රව්‍ය නිසා මං හිතන්නේ දෑබර හිතවතුනි මේ ඔය වයස පහු කරපු ඕනම කෙනෙක් දන්නවා ජීවිතේ හොඳම කාලේ ඔය. ජීවිතේ හීන මැවෙන කාලේ, ජීවිතේ පාර හොයාගන්න කාලේ, හීන ගොඩනගෙන කාලේ, ඔය සියල්ලම වෙන්නේ ජීවිතේ ඔය කාලේ නේද සංජීව? ඔව්. ඔබට මතකද ඔය කාලෙදී ඔබ ගත්ත හොඳම ෆන් එක කොහෙද ගත්තේ? කොහෙද ගියේ? කවුද හමුුණේ? ඒ වගේ අවස්ථාවන් මතකයක් තියෙනවා? එහෙම මතකයක් තියෙනවා. එතකොට අපි මාතර ප්‍රදේශයේ පොල්හේන කියලා තැනක් තියෙනවා. ඒකේ තියෙනවා ලස්සන කියලා ගෙස්ට් එකක්. ඒකට අර අනිත් තැන් වලට යන්න බෑ. අපි පොත්පත් එහෙම තියෙනවනේ ක්ලාසස් යන ළමයි කියලා අපිව පේනවා. අපි පොඩිනේ අපි රැවුලවත් ඇවිල්ලා නැහැ. අපි සෙට් එකක් ඉන්නවා. අනික එක එක්කෙනා එක එක විදියයිනේ. අර සමහර අය පොඩි පෙනුමයි, සමහර අය ලාමක පෙනුමයි. ඉතින් එක තැනක් තිබුණා. එතෙන්ට අපිට යන්න දෙනවා. ක්ලාසස් ගියාට කමන්නේ. එතන තමයි අපි සෙට් වෙන්නේ. ඉතින් අපි ඉන්නවා 6ක් 7ක් ඉන්නවා. අපි එතන බීලා ඉතින් සමහර දවස්වල ඔය ගංජා කියන මද්ද්‍රව්‍යත් බීච් එක ළඟමයි තියෙන්නේ. ඉතින් එතෙන්ට ගිහලා පානය කරලා ඉතින් සමහර දවස්වල අපි ඒ කියන්නේ සමහරුන්ට අපි ඇත්තටම සතුටක් ලබන්නේ එක්කෙනෙකුට හරි මද්ද්‍රව්‍ය මත්පැන් අරගත්තට පස්සේ වැඩි වෙනවා. අර ඇවිද ගන්න බැරි වෙලා අර වැටිලා එහෙම වෙච්ච දවස් තමයි තියෙනවා. ඉතින් ගොඩක් තියෙනවා. අපි යාළුවන්ව කරේ ඇදගෙන එනවා, අරගෙන එනවා. ඉතින් වම්බනේ කරනවා. ඉතින් ඒ වගේ අර ෆන් දේවල් තියෙනවා. අපි ඔවුන්ට hina වෙනවා. ඉතින් ඒ වගේ දේවල් තිබ්බා ඉතින් ගොඩක්.
සංජීව මම මේ අහන ප්‍රශ්නෙට උත්තරේ බොහෝ දුරට අද සෙනසුරාදා මේ වැඩසටහන අහගෙන ඉන්න අම්මලා තාත්තලා හුඟ දෙනෙක්ට වැදගත් වෙයි. මේ අම්මලට තාත්තලට අහුවෙන්නේ නැති වෙන්න කොහොමද අරක්කු බොන්නේ, සිගරට් බොන්නේ, ගංජා ගහන්නේ? අම්මලා තාත්තලට අහුවෙන්නේ නැති නෑ. මෙහෙමයි මම පාවිච්චි කර උපක්‍රමය කාලය කියන එක. ඒ කියන්නේ උදෙන්ම බිව්වම අපි ක්ලාස් ඉවර වෙලා හවස් වෙනවනේ යද්දි 5:00 වෙනවා. ගියපු ගමන් ගෙදර අයත් එක්ක කතා කරන්නේ අම්මේ මට මහන්සි කියාගෙන ටක් ගාලා බාත්රූම් එකට පැනගෙන දත් ටිකත් හොඳට මැදගෙන හොඳට නාලා කියලා ආවම අර ඔගේ මුලින්ම ගඳින්නේ අඳුරගන්න. ඉතින් අපි උදේ 10ට විතර බිව්වට පස්සේ ඔගේ වෙරි ගතිය ටික අඩු වෙලා යනවා හවස් වෙද්දී. අර ඒක තමයි මම පාවිච්චි කරේ. අපි මම අර බීපු ගමන් කවදාවත් ගෙදර යන්නේ නැහැ. බීලා ටික වෙලාවක් පැය 4-5ක් විතර ඉඳලා කොහේ හරි තමයි ගෙදර යන්නේ. ඒක තමයි මම නම් පාවිච්චි කරපු උපක්‍රමය. අම්මේ තාත්තේ ඒ උපක්‍රමවලට ඔය වයස පහු කරපු කෙනෙක් විදිහට අහුවෙන්න එපා. ඒක සිහි තබා ගන්න. ඒත් එක්කලම මේ මම ඔබට නැවත වතාවක් සිහිපත් කරන්නම් මේ ඔබේ ජීවිතයත් මේ මත්ද්‍රව්‍ය කියන ප්‍රශ්නේ ඉස්සරහා අසරණ වෙලා තියෙනවා නම් මම අර කලින් මතක් කළා වගේ කොබේ බිරිඳ හෝ සැමියා වෙන්න පුළුවන්, දුව පුතා වෙන්න පුළුවන්, යහළුවෙක් ඉහෙලියක් වෙන්න පුළුවන්, අසල්වැසියෙක් වෙන්න පුළුවන්, ඥාතියෙක් වෙන්න පුළුවන්. මේ කවුරුම හරි කෙනෙක් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා පීඩාවට පත් වෙලා ඉන්නවා නම් ඒ අය වෙනුවෙන් උපදේශනයක්, සහනයක්, සරණක් ලබා දෙන්න අපි අඳුරෙන් එළියට වැඩසටහන හරහා සූදානම්ින් ඉන්නවා. ඒ හින්දා ඔබේ නම, ගම සහ දුර ඇමතුම් අංකය අපිට ලබා දෙන්න 0115 75 22 22 0115 75 22 22 අපේ ශනික ඇමතුම් අංකයට. එහෙම නැත්නම් ඔබට WhatsApp පණිවිඩයක් හෝ SMS පණිවිඩයක් අපිට ලබා දෙන්න පුළුවන් මෙන්න මේ අංකයට 0715 233 333 0715 233 333. සංජීව මේ අර අයිස් කියන මත්ද්‍රව්‍ය මම හිතන අවුරුදු 3-4ක් විතර ඔබ එක දිගට පාවිච්චි කරපු මත්ද්‍රව්‍යයක්. ඔබ මාත් එක්කලා කතා කරද්දී කියපු කාරණාවක් තමයි මේ හෙරොයින් වලට වඩා භයානකයි අයිස් කියලා. ඔව්. ඇයි එහෙම වෙන්න හේතුව? එහෙම වෙන්න හේතුව කියන්නේ ඒකෙන් ශරීරයට වෙන හානිය ගොඩක් වැඩි. ඒ කියන්නේ අපිව ටක් ගාලා අර හෙරොයින් ගත්ත කෙනෙක්ට වඩා අර අපිව කියන්නේ අපිට කෑම රුචිය කියන දේ නැති කරලා දානවා. එතකොට අපිට කෑම අවශ්‍ය නැහැ. ඉතින් කෑම වෙනුවට අපි භාවිතා කරන්නේ මත්ද්‍රව්‍ය, අයිස් මත්ද්‍රව්‍ය. ඉතින් ඒක නිසා අපිව ටක් ගාලා ෂෙයා වෙලා යනවා. මම පොත ඉන්ටර්නෙට් එකේ බලලා තියෙනවා. ඒ කියන්නේ මේ කියන්නේ මුලින්ම අපේ හැමට තමයි අයියේ මේක බලපෑම් වෙන්නේ. හැම ගැලවිලා යන තත්ත්වෙටම එනවා ගොඩ කාලයක් පාවිච්චි කරොත්. අර ඒ වගේම ශරීරය අර ආහාර ගන්නේ නැති නිසා ගොඩක් කෙට්ටු වෙනවා. ඒ වගේම හදවතටත් ගොඩක් බලපානවා කියලා මම පොතපතේ වගේ කියවලා තියෙනවා අයියේ ගැන. හොඳයි. ඔබ කිව්වා දැන් මේක මීට කලිනුත් මේ වැඩසටහන් වලදී කියවිලා තියෙන කාරණාවක් සංජීව. හැබැයි මේක ඔබේ පැත්තෙන් කොහොමද සාධාරණීකරණය වෙන්නේ කියන එක මම දැනගන්න කැමතියි. ඔබ කිව්වා මේ මුලින් යාළුවොත් එක්කලා පාවිච්චි කරනවා. ඔය සුලෝ එක්කලා එහෙමත් මුලින් ඔබ අයිස් පාවිච්චි කරන්න පටන් ගන්නවා. හැබැයි එන්න තනියම මේක පාවිච්චි කරන්න ඔබ හුරු වෙනවා කියලා. මොකද්ද මේකට හේතුව? ඒකට හේතුවයි එක් හේතුවක් ලෙස මුදල් කියන පැත්ත බලපානවා. ඉතින් යාළුවොත් එක හැමදාම බොන්න බෑ. ඉතින් යාළුවෝ එක එක විදියයි. සමහර යාළුවෝ අර නිකම් වෙනවා හිස් අතින් ඇවිල්ලා බොන්න අපි ඉතින් දෙනවා. ඒ කියන්නේ මුදල් පැත්තෙන් ගොඩක් මුදල් අඩු වෙගෙන යනකොට ඉතින් තනියම ඒ වගේම අර කොහොම නැතත් මට ඒ දේ අර ඒක හිතට මාර ස්ට්‍රෙස් එකක්. ඒක අර බොනකන් මම හොස්පිටල් එකේ වුණත් එළියට හවස 3ට තමයි මම ඕෆ් වෙන්නේ. ඕෆ් වුණ ගමන් මගේ ඔළුවේ තියෙන්නේ අද කොහොමද මම මේ මත්ද්‍රව්‍ය ගන්නෙ, කොහොමද අයිස් ටිකක් මම බොන්නේ කියන තත්ත්වයට එනවා. ඉතින් ඒ වගේ අර එහෙම වුණාම අර අයිසුයි ඒ කියන්නේ මේ මත්ද්‍රව්‍යයි මමයි කියන තත්ත්වයට අයියේ අන්තිමටපත් වෙනවා. කාට වුණත් ඒ දේ තමයි වෙන්නේ. මම ඒක අත්දැකීම මගේ අනිත් පාවිච්චි කරපු යාළුවෝ ටිකක් හිටිය සමකාලීනේ එයාලත් එහෙම දේ වෙලා තියෙනවා. අන්තිමට ඒ කියන්නේ කාට නොදුන්නත් අර මම ටිකක් බොන්න ඕන කොහොම හරි මේක නිකන් සික් එකක් වගේ තියෙනවා අයියේ. ඇත්තටම ඒ කියන්නේ සික් එක කියන තමයි ඒකට කියන්න පුළුවන් අයියේ. හරි. මට මේකත් කියන්න මේකත් බොහොම වැදගත් වෙන කාරණාවක් වෙයි. ඔබ ඉස්සරහා ඉන්නවා අයිස් පාවිච්චි කරන හෝ අයිස් පාවිච්චි කරපු හෝ
අයිස් පාවිච්චි කරලා ඉන්න කෙනෙක්. ඔව් අපි කොහොමද අඳුරගන්නේ ඔහු අයිස් ගහන කෙනෙක්ද කියලා? තරම ඔහුගේ තුළ අයිය අලස බවක් කිසිම දෙයක් නැහැ. ඔහු හොඳ ක්‍රියාශීලී තත්ත්වයේ ඉන්නවා. ඒ වගේම අයිය ඔහුගේ අර දත් මිටි කැවෙනවා කියන්නේ අපි අර සීතල හැදුනම අපිට වෙන්නේ දත් මිටි කැවෙන. අන්න ඒ වගේ දත් මිටි කැවෙන ප්‍රමාණයකට එනවා හොඳට අයිස් පාවිච්චි කරා නම්. ඒ වගේම අර ඔහුගේ මූණ තුල අර අඳුරු පැහැයක් තමයි තියෙන්නේ. ඇස්සේම අර නිදා ගන්න නැති නිසා ඇස් ගිලා බහැලා ඇස් දෙකෙන් අපිට ගොඩක් අඳුර ගන්න පුළුවන්. ඇස් දෙකෙන් සහ මූණ අර දැක්කම නිකන් අර තමන්ගේ වයසට කියන්නේ වයසට වඩා නිකන් පෙනුමෙන් නිකන් වයෝවෘද්ධ වෙන ගතියක් බවට පත් වෙනවා. ටික කාලයක් අයිස් භාවිතා කරාම අර මුහුණ නිකන් මහලු පෙනුමක් එහෙම දෙයක් වෙනවා අයියා. අර එහෙම අඳුර ගන්න පුළුවන් අපිට. අයිස් පාවිච්චි කරන දීර්ඝ කාලීනව අයිස් පාවිච්චි කරන කෙනෙක්ට. හොඳයි. ඔබට අමතරව සුලෝට අමතරව ඔය රෝහලේ තව අයිස් පාවිච්චි කරන අය හිටියද? කොයි වගේ මට්ටම් වල අයද හිටියේ? ඔබ දැනුවත්ව? කියන්නේ මගේම තනතුරේ මට්ටමේ හිටපු මගේ සමකාලීන මගේම ළඟින් හිටපු යාළුවෙක් හිටියා. යවුත් අයිස් පාවිච්චි කරා. ඇත්තටම උඩ අයිස් ලබා දෙන්න මමත් හේතුවක් වුණා. මම දැන් ඇත්තටම පසුතැවෙනවා. මගේ අතින් ඒ වරද සිදු වුණා. ඒක ගැන ඒ වගේම තව සෞඛ්‍යකාර සහායක කියලා ඇටෙන්ඩන්ස් ලාපේ කියන්නේ ඒ වගේ අයත් හිටියා. ඒ වගේම මේල් නර්සස්ලා සමහරු මං දැනගෙන අය හිටියා ඔය අයිස් කියන මත්ද්‍රව්‍ය පාවිච්චි කරන. ඒ වගේ අර වයස් ભેදයක් තරාතිරමක් නැහැ. මේ මත්ද්‍රව්‍යයට හැබැයි වුණොත් ඒක මුළු ජීවිතේම නැති කරලම දානවා අයියේ. ඒක තමයි මං දේරුම් ගත්ත දේ. ඒ අයිස් බොන අය දිහා දැක්කම ඔබේ ජීවිතය අන්න ඒ තීරණය ගන්න ඕන තැන දක්වා ගමන් කරන්න කවදාවත් යොමු කරන්න එපා. සමහර විට මේ පෙර කරපු වාසනාවක් නිසා හරි මිතුරු ආයතනයේ වැනි තැනක් මුණ ගැහුණට සමහර විට එහෙම තැනක් එහෙම පිහිටක් එහෙම සරණක් නැති වුණොත් සදාකාලිකවම ඔබ ඒ අඳුරේ තමයි ගත කරන්නේ. එහින්දා කවමදාකවත් මත්ද්‍රව්‍ය කියලා කියන්නේ හොඳ දෙයක්, අපිට නැතුවම බැරි දෙයක්, මේක මම පාවිච්චි කරන්න ඕන දෙයක් කියන තැනට ඔබේ හිත හදාගන්න සූදානම් වෙන්න එපා. බොහොම ස්තුතියි සංජීව, අද අපි එක්කලා සාකච්ඡාවට පැමිණියාට. අපි ඔබට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. පුරුදු පරදා දුසිරිත් දුරලෝ චිත්ත ශක්තිය අඳුරින් එළියට.